සුබ දවසක් හැමෝටම knowledge book YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙට්‍රල් වාහනවල පවතින කාබුරේටර් එකේ ඇති ප්‍රධාන පද්ධති සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව. අපි බලමු කාබුරේටර් එකේ ඉතිහාසය ගැන. මේ ලෝකෙන් ප්‍රථම වතාවට සොයාගෙන තියෙන්නේ සැමුවෙල් මෝරි කියන නව නිපැයුම්කරුවා විසින්. ඒ 1826. මොහු ඇමරිකන් නව නිපැයුම්කරුවෙක්. ඔහු පළවෙනි පේටන්ට් එකත් මේකට ලබාගෙන තිනවා. ඔහු විසින්ම නිපදවපු එන්ජින් එකකට සවි කරලා සාර්ථකව ධාවනය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඔහු විසින් නිපදවපු එන්ජින් එක සහ ඒට සවි කරලා තියෙන කාබුරේටර් එක. මොකක්ද මේ කාබුරේටර් එක? කාබුරේටර් එක කියන්නේ internal combustion engine එක. ඒක 2 stroke වෙන්න පුළුවන්, 4 stroke වෙන්න පුළුවන්. එන්ජින් එකක ඒ අවස්ථාවන් වලට අවස්ථාවන් කිව්වේ අපි ඕවර්ටේක් කරන වෙලාවට, අයිඩල් එකේ තියෙන වෙලාවට, කන්දක් නගින වෙලාවට ඒ අවස්ථාවන් වලට ගැලපෙන විදිහට ඉන්ධන හා වාතය නිවැරදි ලෙස අනුපාතයකට මිශ්‍ර කරලා එන්ජින් එකට ලබා දෙන උපකරණය තමයි කාබුරේටර් එක කියන්නේ. එයා එක සහ ෆුවල් දෙක මික්ස් වෙන්නේ 14.71. ඒ කියන්නේ වායු කොටස් 14.7කට ඉන්ධන කොටස් එකක් කියන අනුපාතයට තමයි මේ උපකරණය මිශ්‍ර කරලා එන්ජින් එකට ලබා දෙන්නේ. බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. වැඩ කරන විදිහත් එක්කම අපි උපාංග බලමු කොහොමද කියලා. ඩැනියල් බර්නෝලි කියන විද්‍යාඥයා විසින් හොයාගත්ත වෙන්චූරි ටියුබ් එක සම්බන්ධ කරගෙන තමයි කාබුරේටර් එක නිපදවලා තියෙන්නේ. මේ තියෙන ඔහු හොයාගත්ත වෙන්චූරි ටියුබ් එක. මේ වෙන්චූරි ටියුබ් එකේ එක තැනක විස්කම්භය අඩු කරලා දෙපස් එක පසක සිට අනිත් පසට වාතය ගලාගෙන යන්න සැලැස්සුවොත් ඒ විස්කම්භය අඩු කරපු තැන දෙපසට වඩා ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා සහ වායුවේ වේගය ගොඩක් වැඩි වෙනවා. ඒ සංසිද්ධිය උපයෝගී කරගෙන තමයි කාබුරේටර් එක නිපදවලා තියෙන්නේ. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ කාබුරේටර් එකේ පද්ධති සවි වෙන්නේ කියලා. අපි ඊළඟට මේ වෙන්චූරි නලය, මේ වෙන්චූරි අසලට නලයක් සම්බන්ධ කරලා භාජනයකට තෙල් පුරවලා එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට වාතය ගලාගෙන යන්න සැලසුවොත් මේ හරිය පීඩනය ගොඩක් අඩු නිසා වෙන්චූරි අසල වායුගෝලයේ පීඩනයත් සමග මේ නලය දිගේ ඉන්ධන ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගිහිල්ලා මේ ගලාගෙන යන වාතයත් එක්ක මිශ්‍ර වෙලා තමයි එළියට එන්නේ. අපිට මේ විදිහට කාබුරේටරේ මූලික, කියන්නේ සරල කාබුරේටරයක් මේ විදිහට නිපදව ගන්න පුළුවන්. අපිට ඊළඟට කරගන්න ඕනේ මේ ගලාගෙන යන ඉන්ධන ප්‍රමාණය සීමා කරගන්න ඕනේ. කියන්නේ ඕනට වඩා ඉන්ධන ගලාගෙන ගියොත් අපිට එයා ෆුවල් මික්සර් එක හරියට හදා ගන්න බෑ. ඒ නිසා අපි මේන් ජෙට් එකක් මේකට සවි කරනවා. මේ නලයේ කෙලවරට මේ මේන් ජෙට් එක මේ වගේ තමයි තියෙන්නේ. මේ කුඩා හෝල් එකක් තියෙනවා මේ ජෙට් එකේ. මේ ඇත්තටම කාබුරේටර් එක සවි වෙලා තියෙන විදිය මේ තියෙන්නේ මේන් ජෙට් එක. අපිට දැන් කාබුරේටර් ක්‍රියාකාරීත්වය සඳහා තෙල් ගබඩා කරලා තියාගන්න ඕනේ. ඒ ගබඩා කරලා තියාගන්න සාර්ථක ක්‍රමයේදී තමයි ෆ්ලෝටින් චේම්බර් එක. ඒ කාර්යය ගත්තොත් කාබුරේටර් එකේ පද්ධති වල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ගබඩා කරලා තියාගන්න එක තමයි කාබුරේටර් එකේ ෆ්ලෝටින් චේම්බර් එකේ කාර්යය. මේ ක්‍රියාකාරීත්වය ගත්තොත් මේ තියෙන ෆ්ලෝටර් එක, මේ ෆ්ලෝටර් එක ඉන්ධන වල පාවෙනවා. දැන් ෆ්ලෝටින් චේම්බර් එකේ තුල පවතින ඉන්ධන අඩු වෙගෙන යනකොට මේ ෆ්ලෝටර් එක මේ පිවට් පින් එක වටා චලනය වෙනවා. ඒ කියන්නේ මෙයාට උඩ පහළ චලනය වෙන්න පුළුවන්. මේ තුල පවතින ඉන්ධන අඩු වෙගෙන යනකොට මේ ෆ්ලෝටර් එක පහළට පාත් වෙලා
නීඩල් ඔයල් එක ඇරෙනවා. ඒ නීඩල් ඔයල් එක ඇරෙනකොට තෙල් ටැංකියේ ඉඳන් මේ ෆුවල් ෆීඩ් ලයින් එක හරහා ෆ්ලෝටින් චේම්බර් එකට තොර තෙල් ගලාගෙන එනවා. අවශ්‍ය ප්‍රමාණයට තෙල් පිරුණ ගමන් මේ ෆ්ලෝටර් එක උඩට ඉස්සිලා ක්‍රමයෙන් උඩට ඉස්සිලා නීඩල් ඔයල් එක මේ ෆුවල් ෆීඩ් ලයින් එක වසා ගන්නවා. ඒ විදිහට තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මේට එයා පැසේජ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ පැසේජ් එක සම්බන්ධ කරලා තියෙන්නේ මේන් ජෙට් එක කරා. මේ තියෙන්නේ අපි කලින් කතා කරපු මේන් ජෙට් එක සවි වෙලා තියෙන විදිය. මේ මේන් ජෙට් එක හරහා කාබුරේටර් එකට තෙල් ඇද ගැනීමේදී මේ තුල පීඩනය අඩු වෙනවා. ඒ අඩු වෙන පීඩනය නිසා ඒ පීඩනය බාහිර වායුගෝලයේ පීඩනයට සමාන කරගන්න ඕන නිසා එයා පැසේජ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ විදිහට තමයි ෆ්ලෝටින් චේම්බර් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ ෆ්ලෝටින් චේම්බර් එක තුල නීඩල් ඔයල් එක සහ ෆ්ලෝටර් එක සවි වෙන ආකාරය. මේ තියෙන්නේ රූප සටහන් දෙක. මේ තියෙන්නේ ෆ්ලෝටර් එක සහ නීඩල් ඔයල් එක. අපි බලමු කොහොමද ෆ්ලෝටින් චේම්බර් එක කාබුරේටර් එක සවි වෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයට තමයි සවි වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු තොටල් වෑල් එක ගැන. තොටල් වෑල් එක ගත්තොත් මේ තියෙන තොටල් වෑල් එක. තොටල් වෑල් එකත් කාබුරේටර් එකටම සවි වෙන්නේ. මේ කාබුරේටර් එකේ පහළම ස්ථානයට සවි වෙන්නේ. මේ තියෙන්නේ අයිඩල් ස්පීඩ් ස්ක්‍රූ එක. අයිඩල් ස්පීඩ් එක කියන්නේ එන්ජින් එකේ කිසිම ලෝඩ් එකක් නැතුව ඇක්සලරේටර් අතහැරලා තියෙන අවස්ථාවේ තියෙන ස්පීඩ් එක. මේ ස්පීඩ් එක අඩු වැඩි කර ගැනීම සඳහා අයිඩල් ඇඩ්ජස්ට්මන්ට් ස්ක්‍රූ එකක් ලබා දීලා තියෙනවා. මේ තොටල් වෑල් එක සවි වෙන ස්ථානය තොටල් වෑල් එක සවි වෙන්නේ වෙන්චූරිය සහ එන්ජින් එකේ මැනිෆෝල්ඩ් එක අතරට. මේ සෑම විටම ක්ලෝස් පොසිෂන් එකේ තියෙන්නේ. මේ මං දීලා තියෙන ඕපන් පොසිෂන් එක. මේක ස්පීඩ් ටෙන්ෂන් එකක් ආධාරයෙන් අපි ඇක්සලරේටර් එක අතහැරපුවාම නැවත ක්ලෝස් පොසිෂන් එකට එනවා. මේ වගේම අපිට එන්ජින් එකේ ස්පීඩ් එක සහ එන්ජින් එකේ පවර් එක අඩු කරගන්න පුළුවන්. මේ කාර්යය ගත්තොත් එන්ජින් එකට ඇදලා ගන්න වාතය සහ වෙන්චූරිය අසල පීඩනය අඩු වැඩි කරගන්නවා. අපි දැන් කතා කරා කාබුරේටර් එක පවතින සරල කාබුරේටර් එක පවතින පද්ධති කිහිපයක් ගැන. ඒ පද්ධති සමග තවත් පද්ධති කිහිපයක් එකතු වෙලා තියෙනවා. මොකද එන්ජින් එක ධාවනයේදී යම් යම් ගැටලු මතුවෙන නිසා. අපි ඊට පස්සේ කතා කරමු අයිඩල් සර්කිට් එක ගැන. ලැසි දියුම් පද්ධතිය. අපි ඉස්සෙල්ලා කතා කරා අයිඩල් ස්පීඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඒ අවස්ථාවේ තොටල් එක පවතින විදිහ. මේ තියෙන්නේ අයිඩල් අවස්ථාවේදී තොටල් එක පවතින්නේ සම්පූර්ණයෙන් වැසිලා. ඒ වෙලාවේදී අඩු පීඩනය බලපාන්නේ තොටල් එකට පහළින්. ඒ වෙලාවට වෙන්චූරිය අසල අඩු පීඩන තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න තරම් අඩු පීඩන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එම නිසා අපි මේකට අයිඩල් සර්කිට් එකක් මේ විදිහට සම්බන්ධ කරලා තිනවා. මේ සර්කිට් එකත් එක්ක අයිඩල් ජෙට් එකක්, අයිඩල් එයාර් ෆුවල් මික්සර් ඇඩ්ජස්ට්මන්ට් ස්ක්‍රූ එකක් සහ ට්‍රාන්ස්ෆර් පෝට් සහ පයිලට් එයාර් බ්ලීඩ් පෝට් එකක් සම්බන්ධ වෙනවා. මේ ක්‍රියාත්මක වෙද්දී වාහනේ ධාවනය වෙද්දී මේ ආශ්‍රිතව තමයි අඩු පීඩන තත්ත්වය ඇති වෙන්නේ. ඒ අයිඩල් පෝට් එක ආශ්‍රිතව මේ තියෙන අයිඩල් පෝට් එක මේ අයිඩල් පෝට් එක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් ඇති වෙද්දී කාබුරේටර් එකේ පවතින ෆ්ලෝටින් චේම්බර් එකේ සිට මේ නලය දිගේ ඉන්ධන ගලාගෙන එනවා. ඒ ගලාගෙන එනකොට පයිලට් එයාර් බ්ලීඩ් එක එයාර් බ්ලීඩ් පෝට් එක මගින් එයාර් එක සහ ඉන්ධන ප්‍රීමික්සර් වෙලා තමයි එන්ජින් එකට ලැබෙන්නේ. ඊට හේතුව මේ අවස්ථාවේදී ඉතා සුළු වාත ප්‍රමාණයක් තමයි එන්ජින් එකට ලැබෙන්නේ. ඒ ලැබෙනකොට සාර්ථක ලෙස ඉන්ධන අපිට වාතයත් එක්ක මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කර ගැනීම සඳහා මේ බ්ලීඩ් පෝට් එක සම්බන්ධ කරලා තියෙනවා. ඉන්පසුව මේ නල දිගේ ඇවිල්ලා
අපිට idle air fuel mixer adjustment screw එක හරහා idle port එක හරහා engine එකට ලැබෙනවා. idle air fuel mixer adjustment screw එක ලබා දීලා තියෙන්නේ engine එක idle අවස්ථාවේදී අපිට air fuel mixer එක නියමිත ලෙස adjust කරගන්න ඕනේ. ඒ adjust කර ගැනීම සඳහා idle air fuel mixer adjustment screw එකක් ලබා දීලා තියෙනවා. ඉන්පසු අපි engine එකේ axle pedal එක පාගනකොට throttle එක ක්‍රමයෙන් ඇරෙනවා. ක්‍රමයෙන් ඇරෙනකොට පීඩනය අඩු පීඩන තත්ත්වය ඇති වෙන්නේ මෙන්න මේ transfer port ආශ්‍රිතව. ඒ වෙලාවට idle port එක ආශ්‍රිතව පීඩනය සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට ඇදලා ගන්න ඉන්ධන ප්‍රමාණය අඩු වෙන නිසා engine එක මිස් කිරීමකට, ඒ කියන්නේ හරි ඉන්ධනයක් ලබා ගන්නේ නැහැ. එම නිසා ට්‍රාන්ස්පෝර්ට් ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වය ඇති වෙනකොට ට්‍රාන්ස්පෝර්ට් හරහා අපිට නොකඩවා ඉන්ධන ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි idle circuit එක නැත්තම් ලැසි දියුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. pilot air bleed port එකේ තවත් කාර්යයක් තමයි අපි වාහනය පල්ලමක් බහින අවස්ථාවක අපි accelerator pedal එක අතහැරලා තමයි පල්ලම ගමන් කරන්නේ. ඒ ගමන් කරන විට එන්ජින් එක අධික ස්පීඩ් එකකින් කැරකෙනවා. ඒ කැරකෙනකොට throttle valve එකට පහළින් අධික ලෙස පීඩනය අඩු වෙනවා. ඒ පීඩනය අඩු වෙනකොට මේ air bleed port එක හරහා වාතය පමණක් ඇදලා ගන්නවා. වාතය පමණක් ඇදලා ගන්නකොට ඉන්ධන ගලා යාම ගොඩක් අඩු වෙනවා. ඒ ගොඩක් අඩු වෙනකොට අපිට ඉන්ධන කාර්යක්ෂමතාවය තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මතුවන ගැටලුවක් ගත්තොත් කාලයත් සමග එන්ජින් එක ධාවනයේදී එන්ජින් ඔයිල් සහ අධික ලෙස දහනය වූ ඉන්ධන නිසා හෙඩ් එක තුල, ඒ කියන්නේ බෝර් එක ඇතුළත හෙඩ් එක ස්පාර්ක් ප්ලග් එක ආශ්‍රිතව කාබන් අංශු තැන්පත් වෙන්න පුළුවන්. ඒ කාබන් අංශුත් එන්ජින් එක ධාවනයේදී අධික ලෙස රත් වෙනවා. ඒ රත් වුන නිසා අපි එන්ජින් එක නැවැත්තුවත්, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් එන්ජින් එක නවත්තනකොට ඉග්නිෂන් පමණයි ඕෆ් කරන්නේ. ඒ කියන්නේ ස්පාර්ක් ප්ලග් එකට එන කරන්ට් එක තමයි විසන්ධි කරන්නේ. ඒ විසන්ධි කරත් අර අධික ලෙස රත් වුන කාබන් අංශු නිසා ඇදලා ගන්න ඉන්ධන සමග දහනය වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපේ එන්ජින් එක යතුරෙන් ඕෆ් කරත් එන්ජින් එක ධාවනය වෙන්න පුළුවන්. ඒ ධාවනය වෙන එක නවත්තන්න අපි idle circuit එකට මේ ආකාරයට idle cut off valve එකක් සම්බන්ධ කරනවා. මේ බැටරි විදුලියෙන්ම ක්‍රියාත්මක වෙන උපකරණයක්, valve එකක්. මේකට කරන්ට් එක දුන්නාම මේ valve එක ඕපන් වෙනවා සහ විසන්ධි කරාම ඕෆ් වෙලා යනවා. ඒ විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේක සම්බන්ධ කරලා තියෙන්නේ idle circuit එකට. අපි යතුර ඕෆ් කරනකොට මේ valve එකත් ඕෆ් වෙලා යනවා. එතකොට මේ idle circuit එක හරහා ගලා යන ඉන්ධන විසන්ධි වෙනවා. නැවතිනවා. ඒ නවතිනකොට එන්ජින් එකත් සාමාන්‍ය ආකාරයටම නැවතිලා යනවා. ඒ විදිහට තමයි idle fuel cut off valve එක ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන්නේ idle fuel cut off valve එකක් සහ කාබුරේටර් එකට සම්බන්ධ වෙන ආකාරය. ඊළඟට අපිට ක්ෂණික තරණයක් ලබා ගන්න ඕනේ. ක්ෂණික තරණයක් කියන්නේ ඕවර්ටේක් වගේ අවස්ථාවක්. ඒ අවස්ථාවකදී එන්ජින් එකේ පවර් එක වැඩි කර ගැනීම සඳහා අපි ඇක්සලරේෂන් පම්ප් එකක් සම්බන්ධ කරනවා. මේකේ ක්‍රියාත්මක වෙන විදිය ගත්තොත් මේක සාමාන්‍ය සිරින්ජර් එකක් වගේ. ඒ කියන්නේ මේක සම්බන්ධ මේ ෂාෆ්ට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ throttle එකට. අපි ඇක්සලරේට් කරනවත් සමග මේ ෂාෆ්ට් එක ඉහළ පහළ යනවා. ෆ්ලෝටින් චේම්බර් එකේ සිට මේ ප්ලන්ජර් එක ඉහළට යනකොට ෆ්ලෝටින් චේම්බර් එකේ සිට මේ වැල් එක ඕපන් වෙලා මේ තුලට ඉන්ධන පිරෙනවා. අපි ක්ෂණික තරණයකදී මේ ප්ලන්ජර් එක ක්ෂණිකව පහළට ඇවිල්ලා ක්ෂණිකව පහළට තල්ලු වෙනවා. ඒ තල්ලු වෙනකොට මේ වැල් එක වැහිලා ෆුවල් අවුට්ලට් වැල් එක ඇරිලා වෙන්චූරි අසලට ඉන්ධන විදීමක් සිදු කරනවා. ඒ ඉන්ධන විදීමේදී එයා ෆුවල් මික්සර් එකේ ෆුවල් ප්‍රතිශතය ගොඩක් වැඩි වෙලා එන්ජින් එකේ පවර් එක ගොඩක් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට අපිට ක්ෂණික තරණයක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇක්සලරේෂන් පම්ප් වර්ග කිහිපයක්
සහ මේ තියෙන්නේ ඇක්සලරේෂන් පම්ප් එක කොහොමද එන්ජින් පම්ප් එක කාබුරේටර් එකට සවි වෙන රූප සටහන. මේ රූප සටහන විදිහට තමයි ඇක්සලරේෂන් පම්ප් එක සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි බලමු පවර් වෑල් එක ගැන. පවර් වෑල් එක අපිට ඕන වෙන්නේ කන්දක් නගින අවස්ථාවකදී. මේ තියෙන පවර් වෑල් එකේ නම් කරපු රූප සටහන මේ තියෙන පවර් වෑල් එක කාබුරේටර් එකට සවි වෙන ආකාරය සහ මේ තියෙන පවර් වෑල් එක මේ රූප රාමයෙන් ඔබට පේන්නේ පවර් වෑල් එක කොහොමද කාබුරේටර් එකට සම්බන්ධ වෙන්නේ කියලා. අපි බලමු මේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අවස්ථාවකදී නැත්නම් අයිඩල් අවස්ථාවකදී තොටල් එක සම්පූර්ණ වෙහිලා තියෙන ඒ අවස්ථාවේ මේ හරිය තොටල් වෑල් එකට පහලින් පීඩනය ගොඩක් අඩු වෙනවා. ඒ අඩු පීඩනය මේ සක්ෂන් ලයින් එක දිගේ පවර් වෑල් එකේ ඩයෆ්‍රම් එකට බලපානවා. ඒ ඩයෆ්‍රම් එකට සක්ෂන් එක බලපානකොට ඒකට සම්බන්ධ කරලා තියෙන පවර් වෑල් ෂාෆ්ට් එකත් සමග ඉස්සෙනවා. ඒ ඉස්සෙනකොට කෙළවරේ සම්බන්ධ කරලා තියෙන පවර් වෑල් එක මෙතනින් වසා ගන්නවා. ඒ වසා ගන්නකොට මේ කුටීරයේ සිට මේ කුටීරයට ඉන්ධන ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. අපි කන්දක් නගින අවස්ථාවකදී තොටල් වෑල් එක සම්පූර්ණයෙන් අරගන්නවා සහ එන්ජින් එකේ ස්පීඩ් එක ගොඩක් අඩුයි. ඒ අඩු ස්පීඩ් එක නිසා වෙන්චුරි ඇසල සැලකිය ලෙස පීඩනය වැඩි වෙනවා. ඒ වැඩි වෙන නිසා ෆ්ලෝටින් චේම්බර් එකේ සිට වෙන්චුරි ඇසලට ඉන්ධන ගලා යාම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ ක්‍රමයෙන් අඩු වෙනකොට එන්ජින් එකේ පවර් එක අපිට අහිමි වෙලා යනවා. ඒ අහිමි වෙන පවර් එක නැවත ලබා ගැනීම සඳහා පවර් වෑල් එක අපිට උදව් වෙනවා. මේ හරිය දැන් තොටල් එක සම්පූර්ණයෙන් ඇරිලා තියෙනකොට සක්ෂන් එක මේ හරිය මේ පවර් වෑල් එකේ සක්ෂන් ලයින් එක හරිය සක්ෂන් එකක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඩු පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇති වෙන්නේ නැති නිසා ස්ප්‍රින්ට් ඩයෆ්‍රම් එකට සවි කරලා තියෙන ස්ප්‍රින් එකෙන් පහළට තල්ලු කරගන්නවා මේ පවර් වෑල් ෂාෆ්ට් එකේ. පවර් වෑල් ෂාෆ්ට් එක පහළට තල්ලු වුණාම මේ කුටීරයේ සිට මේ කුටීරයට ඉන්ධන ගලාගෙන එනවා. ඒ කියන්නේ ෆ්ලෝටින් චේම්බර් එකේ සිට වෙන්චුරිය දක්වා අමතර ඉන්ධන ප්‍රමාණයක් ගලාගෙන එනවා. ඒ අමතර ඉන්ධන ප්‍රමාණය නිසා එයාර් ෆොයිල් මික්ස්චර් එක ගොඩක් සරු වෙලා අපිට එන්ජින් එකේ පවර් එක නැවත ලබා ගන්න පුළුවන්. ඒ ආකාරයට තමයි පවර් වෑල් එක වැඩ කරන්නේ. දැන් අපි බලමු චෝක් වෑල් එකේ ක්‍රියාකාරීත්වය. චෝක් වෑල් එක අපිට අවශ්‍ය වෙන්නේ කෝල් ස්ටාර්ටින් එකට. ඒ කියන්නේ වාහනේ උදේට වගේ ස්ටාර්ට් කරනකොට. මොකද එන්ජින් එකේ උපරිම කාර්යක්ෂමතාවය ලබා ගැනීමට එන්ජින් වර්කින් ටෙම්පරේචර් එක ඉතා වැදගත් වෙනවා. එන්ජින් වර්කින් ටෙම්පරේචර් එක ඉක්මනටම ලබා ගැනීම සඳහා චෝක් වෑල් එක උපයෝගී වෙනවා. මේ ක්‍රියාකාරීත්වය ගත්තොත් චෝක් වෑල් එක සවි වෙලා තියෙන කාබුරේටර් එකේ ඉහළම ස්ථානයේ. ඒ ඉහළම ස්ථානයේ සවි වෙනකොට චෝක් වෑල් එක අපි වසාගෙන සිටින අවස්ථාවේදී වෙන්චුරි ඇසල පීඩනය අධික ලෙස පහළ යනවා. ඒ අධික ලෙස පහළ යන පීඩනය නිසා මේන් ජෙට් එකේ සිට හෝ අයිඩල් ජෙට් එකේ සිට අයිඩල් එකේ තියෙන අවස්ථාවේ හෝ අපි ඇක්සලරේට් කරන අවස්ථාවේදී මේන් ජෙට් එක හෝ අයිඩල් ජෙට් එක හරහා ඇදලා ගන්න ඉන්ධන ප්‍රමාණය චෝක් වෑල් එක අරගෙන සිටිනවට වඩා වහගෙන සිටින අවස්ථාවේදී ගොඩක් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට එන්ජින් එකට ලැබෙන සරු මිශ්‍රණය නිසා එන්ජින් එක උෂ්ණත්වය ෂණිකව අපිට ඉහළ නංවා ගන්න පුළුවන්. මේ විදිහට තමයි චෝක් වෑල් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මේ තියෙන චෝක් වෑල් එකක් කාබුරේටර් එකට සවි වෙන ආකාරය. අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ කාබුරේටර් එක මූලික කොටස් සහ ඒ ක්‍රියාකාරීත්වය. මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, මගේ channel එකට subscribe කරන්න. වීඩියෝ එක බලපු හැමෝටම thank you.